අපි අවසානවට හඳුන්වා දුන්නේ කෝල්බුක් ප්‍රතිසංස්කරණ ලංකාවේ ක්‍රියාත්මක කර ආකාරය. එහිදී අපි කිව්වා මුල්වරට ලංකාවේ ගස්ථාදායක විධායක සභා දෙකක් ඇති කරනවා කියන එක. අපි ඒකම කිව්වා මේ සභා දෙක තමයි හුඟක් වැදගත් වුණේ වර්තමානයේ අපි හඳුන්වන පාර්ලිමේන්තු සම්ප්‍රදාය දෙසට අපි නඹුරු කරන්නට. හරි. ඒ නිසා මේ මිනේ ප්‍රතිසංස්කරණ වලින් පස්සේ අවුරුදු 98ක කාලයක් ඒ කියන්නේ ඩොනමෝර් ලංකාවට එනකම් 1833 මේ 1931 කෝල්බුක් 1833 මේ එනකම්ම ඩොනමෝර් මේ අනුක්‍රමයේ ක්‍රියාත්මක කිරීමට එනකම්ම මේ අවුරුදු 98 කාලය තුළ ගියේ කෝල්බුක් ප්‍රතිසංස්කරණම තමයි සුළු වෙනස්කම් ඇතිව. හරි. ඉතින් අපි බලමු දැන් මේ වෙනස්කම් ඉල්ලන්න. ඒ කියන්නේ කෝල්බුක්ගෙන් පස්සේ විශේෂයෙන් මෙන්න මේ ඩොනමෝර් ආණ්ඩුක්‍රමය අපට ලැබෙන අවස්ථාව දක්වා කාලය තුල ලංකාවේ මොකද වුනේ මේ පසුබිම කොහොමද වලපෑගේ ඉදිරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන්නට කියලා. අපි දන්නවා කෝල්බුක් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීම නිසා ශ්‍රී ලංකාවේ සමාජයේ විශාල වෙනසක් ඇති වුණා. මොකද ඔහු නිදහස් යයි හැඟුණ ආකාරයේ ආර්ථික ක්‍රමයක් හඳුන්වා දෙන්න උත්සාහ ගත්තා කියන එක අපි සාමාන්‍ය ඔය ටිකලින් මතක් කරා. එතකොට වතු වගාව, එතනින් වෙනත් වගාවන්, වෙළඳ ඒකාධිකාර රජයේ නැති කිරීම වගේ දේවල්, පුද්ගලික අයට ඇවිදින් ඕනෑම ව්‍යාපාරික සහභාගී වීමට ඇති හැකියාව, ඉංග්‍රීසි අධ්‍යාපනය වගේ හුඟක් හේතු නිසා මේ කෝල්බුක් ප්‍රතිසංස්කරණ වලින් පස්සේ ශ්‍රී ලාංකික සමාජය තුළ වෙනස්කම් සමුදායක්ම ඇති වුණා. හරි. ඉතින් මේ වෙනස්කම් වලින් ටිකෙන් ටික මේ කෝල්බුක් ප්‍රතිසංස්කරණ වල තියෙන ඒ ආර්ථිකමය පැත්ත ටිකෙන් ටික දේශපාලන පැත්තට වඩා ඉදිරියට ආවා. ඒ අනුවට අපි දන්නවා ඒ කාලේ වෙනකොට ලංකාවේ හිටිය යුරෝපියන් වතු වගාවල එහෙම යෙදිලා. එතකොට යුරෝපියන්ටත් ඕනකම තිබුණා මේ කෝල්බුක් ප්‍රතිසංස්කරණ යටතේ සකස් කරපු ආණ්ඩු ව්‍යවස්ථාදායක සභාවේ මේ ඒගොල්ලන්ට නියෝජනයක් ඕන කරලා තිබුණා. මොකද ඒගොල්ලෝ අමුතු පන්තියක් විදිහට දැන් නැගිටලා ඒගොල්ලෝ දැන් වතු වගාවට නඟුරු වෙලා තියෙනවා. මේ වගාව සම්බන්ධ මහා මාර්ග, දුම්රිය මාර්ග සහ වෙනත් යටිතල පහසුකම් ඒගොල්ලන්ට අවශ්‍ය වුණා. අන්න ඒ නිසා ඒගොල්ලෝ මුලින්ම මේ උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කළා. හරි. මේ ඔවුන් කරේ මේ කෝල්බුක් යෝජනා ක්‍රමයේ නිල ව්‍යවස්ථාදායක සභාවේ නිලලත් අයින මේ නිල රොනාල්ඩ් කොට්ස් වැඩි කරන්න කියලා. මේ කාලේ වෙනකොට තව දෙයක් වුණා. ලංකාවේ හිටපු ප්‍රභූ පන්තිය හිමීම පහළට ගිහිල්ලා ඒ වෙනුවට ශ්‍රී ලංකාවේ මධ්‍යම පන්තියක් බිහි වුණා. ඉංග්‍රීසි උගත් ආර්ථික ශක්තියවත් භාගයක් තියෙන මධ්‍යම පන්තියක් ශ්‍රී ලංකාවේ බිහි වුණා. මෙන්න මේ මධ්‍යම පන්තිය නැගීමත් මේ කෝල්බුක් ප්‍රතිසංස්කරණ වලින් පස්සේ අපි දකින්න ලැබුණු ලක්ෂණ. මේ මධ්‍යම පන්තිය පසු කාලයේදී මොකද පටන් ගත්තා ආර්ථික ලැබුවට වඩා දේශපාලනික වෙනස් වීම් ඉල්ලන්නට. මේ කෝල්බුක් යෝජනා වලින් ගෙනාවු මේ ව්‍යවස්ථාදායක සභාවට වඩා බලතල තියෙන විශේෂ ලාංකිකයින්ට බලතල එන ආණ්ඩුක්‍රම යෝජනාවලියක් ඒගොල්ලෝ ඉල්ලා සිටියා. ඊළඟට මේ කාලෙ වෙනකොට ලංකාව ඇතුළත ඇතුණ ජාතික ව්‍යාපාර. අපි දන්නවා ඒ දැන් ඔය මේ අම්මද්දපු ව්‍යාපාර, එතන වෙනත් ඔය හලාව් සංගම්, එතන ඒ විවිධ ව්‍යාපාර වලින් මේ බිහිවිච්ච කොටස් එකතු වුණා අපේ සමාජයට එකතු වුණා. මේ කොටස් මොකද කරේ? ආණ්ඩුක්‍රම උද්ඝෝෂණයක් සඳහා පෙළ ගැහුණා. විශේෂයෙන්ම අපි දන්නවා බෞද්ධ ආගමක පදනම් කරගෙන දැන් අපි දන්නවා මේ යුගයේ වෙන විට ඉංග්‍රීසියෙන් අපට හඳුන්වලා දීලා තිබුණා ඒගොල්ලන්ට ආදායම් ලබා ගැනීම සඳහා මත්පැන් පිළිබඳ විශාල මේ ව්‍යාපාරයක් මත්පැන් පෙරීමට නිදහස දීලා තිබුණා. අලුතෙන් මත්පැන් වර්ග හඳුන්වලා දීලා තිබුණා. එතකොට මෙන්න බෞද්ධ ආගමිකයෝ සම්පූර්ණ මේකට විරුද්ධව මත්පැන් ව්‍යාපාරය ගෙනිච්චා. ඒ නිසා ඉංග්‍රීසියෙන් අභිබවා මේ ව්‍යාපාර ඉදිරියට පසු කාලයේදී මේ ව්‍යාපාර කෙලින්ම ජාතික
ව්‍යාපාර බවට පත් වෙලා ළඟට නිදහස ලබා ගන්නට මුළුණු ව්‍යාපාර බවට පත් වුණා. ඊළඟට මේ සියලු දේට අමතරව අපිට පැහැදිලිව පේන අවසාන කටයුත්ත තමයි ශ්‍රී ලංකාව කොච්චර මේ ආර්ථික වශයෙන් වෙනස් වෙනවා. අපි දන්නවා මේ ආර්ථික වෙනස් වීම වලින් මේ විශාල වෙනසක් ඇති වුණා. අපි දන්නවා නිදහස් වෙනද ව්‍යාපාර ආරම්භ ඇති වෙලා වෙනදා නැතිව රාජකාරී ක්‍රම අවලංගු කරලා මිනිස්සුන්ට ඕනෑමට ඒකට යෙදීමේ පහසුකම් ඇති වුණා. මෙන්න මේ ඔක්කොම වුණත් දේශපාලන වශයෙන් වෙනසක් වුණේ නැහැ. ඒ කියන්නේ රජය පාලනය කරේ ආණ්ඩුකාරයා මුල් කරගත්ත පාලනයක්. නමුත් මෙතෙන්දී ආණ්ඩුකාරයා ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කළා. ව්‍යවස්ථාදායක විධායක මොන තරම් බලතල තිබුණත් මේ සමිතිවල මේ සභාවලට කොල්බුක් යෝජනා කරපු තරම් ඒ සභාවලට ලැබුණේ නැහැ බලතල. නමුත් එකක් පැහැදිලි දේශපාලන වෙනසකට මුල පුරපු හින්දා මෙන්න මේ බලතල ටිකෙන් ටික ඕනි කියන එක ඉල්ලා සිටීමට ශ්‍රී ලාංකිකයෝ උනන්දු වුණ එක අපි මතක තියාගත යුතුමයි. දැන් කෝල්බර්ග්ගෙන් පස්සේ ඇති වුණු ප්‍රතිසංස්කරණ කිහිපයක් අපිට මෙතෙන්දී මතකයට ගන්න ඕනේ. මම මේ දරුවන්ට විශේෂයෙන් කියන්න මෙන්න මේ කෝල්බර්ග් ප්‍රතිසංස්කරණ 1833 සිද්ධ වුණාට පස්සේ නැවත සිද්ධ වුණු ප්‍රතිසංස්කරණ අපි හඳුන්වනවා 1910 ප්‍රතිසංස්කරණය, 1920 ප්‍රතිසංස්කරණය හා 1924 ප්‍රතිසංස්කරණය කියලා. ඒකට අපිට පේනවා කෝල්බර්ග්ගෙන් පස්සේ ඇති වුණු වෙනස්කම් වලින් වැඩි කොටසක් සිද්ධ වුණේ මේ 20 වෙනි සතවර්ෂයේ තුල කියලා. 1900 මෙහා මෙපිට කියලා. මොකද හේතුව ඒ වෙනුවට ශ්‍රී ලංකාව තුල ඇති වෙලා තිබුණු ජාතික ව්‍යාපාර, එතන ආකාරයෙන් දේශපාලනික වශයෙන් විවිධ මත දැරුවන් කණ්ඩායම් ගෙන ව්‍යාපාර, වතු වගාවල නියුතු අයගේ ව්‍යාපාර, විවිධ සංගම් තුලින් ඇති වුණු අදහස් මේ ඔක්කොම අනුව අපට පැහැදිලි වෙන්නේ පසු කාලයේ තමයි දේශපාලන උද්ඝෝෂණ ඉල්ල විශේෂයෙන්ම ඉදිරිපත් වුණේ. දැන් 1833 ඉඳලා 1910 වෙනකම් අවුරුදු 70කට ආසන්න කාලයක් තිබුණේ ඒකාකාර කෝල්බර්ග් යෝජනා ටික. 1910න් පස්සේ මේ අපි කියවනේ යුරෝපීය මුල් වුණා, අපේ ජාතික සංගම් මුල් වුණා, විවිධ පාර්ශව මුල් වුණා. මේගොල්ලෝගේ ඉල්ලීම් වල ප්‍රතිඵලයක් වශයෙන් 1910 වෙනකොට මැකලම් ආණ්ඩුකාරවරයාගේ කාලයේදී අපට ලැබුණ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනාවලියක්. මොකද පොඩි වෙනසක් තියෙන ව්‍යවස්ථාදායක සභාව ඒ වැඩිවීමක් පෙන්වුම් කරුවා අපේ මේ ශ්‍රී ලාංකිකගේ ඉල්ලීම පරිදි. ව්‍යවස්ථාදායක සභාව 21 දක්වා වර්ධනය කළා. අපි දන්නා ඉස්සෙල්ලා හිටියේ ඒ 9යි 10යි කියන 15යි දැන් 21 දක්වා වර්ධනය වුණා. ඒකේ නිල ලත් අය 10යි, නිල ලත් අය 11යි, නිල නොලත් අය 10යි විදිහට ඒක සංයුතිය විදිහට දකින්න ලැබුණේ. ඉතින් අපිට නමුත් වැදගත් දෙයක් තියෙනවා. ලංකාවට මුල් වරටම ඡන්ද බලය කියන වචනේ හඳුන්වා දුන්නේ මෙන්න ක්‍රූ මැකලම් ප්‍රතිසංස්කරණ වලින්. මතක තියාගන්න මේ 1910 අමතක වෙන්නේ නැහැ මට. 1910 ක්‍රූ මැකලම් යෝජනාවලිය තුලින් අපට ඡන්ද බලය ලැබෙනවා. මතක තියාගන්න මේ සියලු දිනාටමනේ ජනගහනයේ 104කට උගත් ධනවත් මධ්‍ය ඒක තමයි ඒ කාලේ තිබුණු මේ සුසුකම් උවත්කම හා ධනවත්කම. ඉතින් ඒ යටතේ යුරෝපීයයන්ගෙන් දෙන්නයි බර්ගර් එක්කෙනයි උගත් ලාංකිකයන් එක්කෙනා අපිට පේනවා මේ සංයුතියම පේනවා මේක ඉතින් සාර්ථක නැහැ කියන එක නේද? නමුත් අපි වැදගත් වෙන්නේ 1910 ක්‍රූ මැකලම් ප්‍රතිසංස්කරණ අපිට වැදගත් වෙන්නේ ඡන්ද බලය කියන වචනේ මුල් වලට හඳුන්වා දීම. අපි දන්න සීමා සහිතයි. නමුත් ඡන්ද බලය කියන එක ඡන්දය කියන එක හඳුන්වනවා. තවදුරටත් වර්ග වශයෙන් යුරෝපියන් බර්ගර් එවිට වර්ග වශයෙන් නියෝජනය කිරීම තවදුරටත් තිබුණා. ඉතින් මෙන්න මේ ක්‍රමෙ පේනවා මේ 1910 ගැන යෝජනා ක්‍රමෙ අපි දන්න බොහොම කෙටි කාලයක් තිබුණේ. 1920 වෙනකොට මේක වෙනස් කරන්න සිද්ධ වෙනවා. මොකද මේක පැහැදිලිනේ. මේකෙදුත් වැඩි වෙලා තියෙන්නේ නිල ලත් අය වැඩි, නිල නොලත් අය වැඩි. මේ අඩුයි. එතකොට නිල ලත් අයගේ බලය තියෙනවා මේක තුල.
නිලවත් අයගේ බලය කියන්නේ එක අතකින් ආණ්ඩුකාරයාගේ බලපෑම. එතකොට ආණ්ඩුකාරයාගේ බලපෑමයි ඉංග්‍රීසින්ගේ බලපෑමයි නිසා ශ්‍රී ලාංකිකයින්ගේ බලපෑම පහළට යනවා, දුර්වල වෙනවා. ඒ නිසා මේ ආණ්ඩුක්‍රමයක් නැවත සංශෝධනය කළ යුතුයි කියන පදනම යටතේ අපේ ලාංකිකයෝ නැවත උද්ඝෝෂණය කළා. එහි ප්‍රතිපලයක් වශයෙන් 1920 උන් මතක තියාගන්න 1910 ඊට පස්සේ 1920 ඒකෙදි මැනින් ආණ්ඩුකාරවරයාගේ කාලේ මැනින් ආණ්ඩුකාරවරයාගේ මූලිකත්වයෙන් ප්‍රතිස්ථානයේ කීපයක් ඇති කරුවා. එතෙන්දී අන්න අපට එතනත් අපි ඔක්කොම අවශ්‍ය නැහැ වැදගත් ටික මතකයට ගන්න පුළුවන් ටික විතරක් අපි ගමු. ව්‍යවස්ථාදායක සභාව 37යි. ඉස්සෙල්ලා 21යි දැන් 37යි. අන්න එතෙන්දී මුල් වරට ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලස් සංඛ්‍යාව 23 වැඩි කෙරුවා. නිලලත් 14 දෙනයි නිල නොලත් 23. එතකොට අන්න නිල නොලස් සංඛ්‍යාව වැඩි වුණා. එතකොට ඉංග්‍රීසි බලපෑම තරම දුරට පහළට ගියා කියන එකයි කියන්නේ. ඒ අතර තව හඳුන්වා දුන්න දෙයක් තමයි පළාත් වලින් නියෝජිතයන් තෝරා ගන්න ක්‍රමය. පළාත් වල නියෝජිත තෝරා ගන්න ඒ ක්‍රමය හඳුන්වා දුන්නා. මෙතෙන්දී අපි 1910 ව්‍යවස්ථාවේදී ඡන්ද බලය හඳුන්වා දුන්නා. 1920 දී අපි පළාත් බද නියෝජනය හඳුන්වා දුන්නා. මෙන්න මේ දෙක අපට වැදගත්. නම් තවදුරටත් මේ වාර්ගික නියෝජනේ මේ හැමතැනම තිබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් නැවත සැරයක් 1924 දී මේක ආයෙ සැරයක් කරන්න සිද්ධ වුණා පොඩි සංශෝධනයක්. මැනින් ආණ්ඩුකාරවරයාගේ 1920 ප්‍රසංස්කාර වලින් පස්සේ 1924 වෙන විට නැවතත් මේ ව්‍යවස්ථාදායක සභාව ඇතුළු මේ ආණ්ඩුක්‍රම යෝජනාවලින් වෙනස්කම් කිහිපයක් ඇති වුණා. අනේ වෙනස්කම් කිහිපය අපි පොඩ්ඩක් බලන්න ඕනේ. මොකද මෙන්න මේ ටිකයි උනේ. ව්‍යවස්ථාදායක සභාව 49 දක්වා වැඩි කෙරුවා. ඉස්සෙල්ලා තිබුණේ මුලින්ම තිබුණේ 15යි, ඊට පස්සේ 14යි, ඊට පස්සේ දැන් 49 දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට ඒකෙන් මුල් වලට නිල නොලත් කණ්ඩායම මීටත් වඩා වැඩි වුණා. නිල 12යි, නිල නොලත් 37යි. එතකොට ව්‍යවස්ථාදායක සභාව 49ක් දක්වා වර්ධනය කරා. මේ 1924 ආණ්ඩුක්‍රම යෝජනාවලින් නිල 12 දෙනෙකුත් නිල නොලත් 37 දෙනෙකුත් වශයෙන්. එතකොට මතිතයන් වැඩි කොටස අඩකට වැඩි කොටසක් තෝරගත්තේ මේකේ මහජන ඡන්දයෙන්. හරිද? මෙන්න මේ අපි කියන්නේ 1924 මැනින් ඩෙවොන්ෂයර් ආණ්ඩුක්‍රමය නැත්නම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා කීපේ සම්බන්ධව ව්‍යවස්ථාදායක සභාව නිර්මාණත් අයිදී වැඩි වුණා. වැඩි කොටසක් මහජන ඡන්දයෙන් තෝරාපත් කර ගැනීම සිද්ධ වුණා. ඒ අතරම ආණ්ඩුකාරවරයාට සම්බන්ධව තෝරාගත්ත මන්ත්‍රීන් සංඛ්‍යාව සීමා සහිත වුණා. වෙනදා හැම වෙලාවෙම ආණ්ඩුකාර කොයි පැත්තෙන් නිලනොලත් කොයි පැත්තට මන්ත්‍රීවරු නියෝජිතව තේරුවත් ඒ හැම තැනකදීම උනේ ආණ්ඩුකාරවරයාගේ පාර්ශවයේ වැඩි වෙනවා. නමුත් මෙතන එහෙම උනේ නැහැ. අනේක අපිට වැදගත් වෙනවා ආණ්ඩුකාරවරයාගේ බලතල ඇත්ත වශයෙන්ම සීමා කිරීම පටන් ගත්ත අවස්ථාවක් විදිහට අපි මේක හඳුන්වන්නේ 1924 ආණ්ඩුක්‍රමය. ඊළඟට ව්‍යවස්ථාදායක සභාවේ මුලසුන ගත්තේ ආණ්ඩුකාරය නෙවෙයි. අනේක වැදගත් තීරණයක්. ව්‍යවස්ථාදායක සභාවේ මුලසුන තීරණය කරන්නේ සභාපති තීරණය කරන්නේ ඒ සභාපති සභාව වැඩි දෙනෙක්ගේ කැමැත්තෙන් තීරණය කරන්නේ. ඉස්සෙල්ලා ව්‍යවස්ථාදායක සභාවේ මුලසුන ලැබුවේ උසුලුන් ලැබුවේ ආණ්ඩුකාරයා. නමුත් මේ අවස්ථාවකට විධායක සභාවේ මුලසුන ලැබුවේ ආණ්ඩුකාරයා. නමුත් මතක තියාගන්න ඕනේ බැලුමට පේනවා ආණ්ඩුකාරවරයාගේ බලතල සීමා කරලා තියෙනවා. ඡන්දයෙන් වැඩි කොටසක් පත් කරගෙන උත්සාහත් තියෙනවා. එතනින් යම් ව්‍යවස්ථාදායක සභාව මුල්මනින්ම වාගේ ලාංකිකයින් දෙසට හරවනවා. ඔනෝගේ ක්‍රියාකාරකම් ටිකක් පේනවා. නමුත් ඇත්තටම ක්‍රියාත්මක වීමේදී ආණ්ඩුකාරවරයාගේ බලතල ව්‍යවස්ථායක සභාවත් එක්කම හැම වෙලාවෙම හැපෙනවා. ආණ්ඩුකාර වගකීමයි බලයයි දෙක එකට හැපෙන්න පටන් ගත්තා. මේ නිසා
මේක 1924 ආණ්ඩු ක්‍රම ගත්තාවේ මේ අපි ගන්න ඕනි එක දෙයක් තමයි මෙන්න මේ වැඩි කොටසක් මහජන නියෝජිතයන්ගෙන් තෝරා ගැනීමයි නිල් අය වැඩිම කියන එක මතකයේ තියාගත්තාම හොඳටම ප්‍රමාණවත්. එතකොට අපිට වෙනවා මේ බැලුමට හොඳයි වගේ වුණොත් ක්‍රියාත්මක වීමේදී මේ 1924 ආණ්ඩු ක්‍රම යෝජනාවලියත් අර මුල් ඒවා වගේම ලාංකිකයින් පැත්තකට දාගන්න. මෙතන කොතනකවත් නැහැ. මහා ජාතිය සිංහලයෝ ඔවුන්ට ලැබිය යුතු තැන මේ කිසිම ආණ්ඩු ක්‍රම යෝජනාවලියක ලැබුණේ නැහැ. ඒ නිසා මතක තියාගන්න මෙන්න මේ 1924 ආණ්ඩු ක්‍රම යෝජනාවලියෙන් පස්සේ වෙනකොට ලංකාවේ විශාල වෙනස්කම් නැති වුණා. ඕගොල්ලෝ දන්නවා දේශපාලන උද්ඝෝෂණ බොහොම ඉහළින් ගියා. පිටරටවලින් ඉගෙනගත්ත උගත්තු ලංකාවට ඇවිදින් ඒගොල්ලෝ වාමාංශික ව්‍යාපාර තුලින් දේශපාලන උද්ඝෝෂණ කරගෙන ගියා. එතන ගියාම අර ප්‍රභූ පන්තිය වෙනුවට ඇති වුණු මධ්‍යම පන්තිය උද්ඝෝෂණ ගෙනිච්චා. එක එක තැන්වල පිහිටාගෙන තිබුණු සංගම් බොහෝ සංගම් එතනින් උද්ඝෝෂණ ගෙනිච්චා. බෞද්ධ පුණ්ඩෝදය නිසා ඒ කියන්නේ අමද්දව ව්‍යාපාරයේ ප්‍රමුඛ බෞද්ධ පුණ්ඩෝදය නිසා විශාල වශයෙන් උද්ඝෝෂණ කරපු කණ්ඩායමක් හිටියා. මේ ඔක්කොගේම ක්‍රියාකාරීත්වය එකට ගත්තාම ඉංග්‍රීසීන්ට සිද්ධ වෙනවා 1924න් පස්සේ මේ යෝජනා කරපු මේ යෝජනාවල ප්‍රතික්ෂේප කළා අපිට ශ්‍රී ලංකාවට මීට වඩා වෙනත් බලයේ තියෙන යෝජනාවලියක් ලබා දෙන්න. විශේෂයෙන්ම ඒ කාලේ හිටපු ශ්‍රී ලාංකිකයෝ උත්සාහ ගත්තා යටත් දෙජද වාර්ලේකම් හරහා එංගලන්ත ආණ්ඩුවට හැම දෙයක්ම කියන්න පටන් ගත්තා. ඇතම් වෙලාවට සමහරු එංගලන්ත ආණ්ඩුව වෙත ගිහින් කිව්වා මෙන්න මේ කරුණු ශ්‍රී ලාංකිකයට අවාසිදායක විදිහටයි මේ සකස් වෙලා තිබුණේ. ඒ නිසා අපට වහාම ක්‍රියාකාරී වෙන්න පුළුවන් දේශපාලන වාතාවරණයක් හදලා දෙන්න කියලා. ඒ අනුව තමයි අපට 1931 වන විට ඩර්නමෝර් කියන කොමිසම පත් කරේ. දැන් අපි ඊළඟට කතා කරන්නේ ඩර්නමෝර් කොමිසමේ ක්‍රියාකාරීත්වයයි එහි සංයුතියයි. දැන් අපි මතක තියාගන්න මේ දරුවට අපි නැවත වරක් මුලට යනවා. දැන් අපි කතා කරන කොටස් වල දැන් මතකයේ අපිට මතකයේ විශේෂයෙන්ම අපේ තියෙන ඕනි අපි කතා මේ වගේ මේ මාතෘකාව අපි දැන් මම මුලින්ම මේක පාඩම පටන් ගන්නකොටම මේ දරුවන්ට පැහැදිලි කරනවා මේවා සමහර විට මේකේ තියෙන නම්ගම් මේකේ තියෙන සංයුතිය ක්‍රියාකාරීත්වය එතන යම් කොටස් වෙන වෙනම ගත්තාම අපිට මේක අපි හිතේ හිටින්නේ නැහැ වගේ ගතියක් තියෙනවා. ඒ නිසා තමයි මම කිව්වා අපිට හිතේ හිටින විදිහට මේක කොටස් කරගන්න. දැන් කෝල් බුක් යෝජනා ටික අපි කිව්වා සකස් කරගන්න ක්‍රමය. ඊට පස්සේ කෝල් බුක්ටත් ඩර්නමෝටත් අතර තියෙන විශාල හිඩසක් තියෙනවා. විශාල හිඩසක් තියෙනවා. අවුරුදු 90 ගානක හිඩසක් තියෙනවා. මේ හිඩස පිරෙන්නේ කොහොමද? ඒ හිඩස පිරවපු ආණ්ඩු ක්‍රම යෝජනාවලිය තුන තමයි මේ දැන් අපි කියලා යොන්නේ. 1910 1920 සහ 1924 බොහොම කෙටි කාලන අවුරුදු 14ක් ඇතුළත යෝජනාවලින් තුනක් ක්‍රියාත්මක කරන්න උත්සාහ ගත්තා. ඒකෙම පේනවා රට තුළ දේශපාලන ප්‍රබෝධයක් නැගිටීමක් සහ ක්‍රියාකාරීත්වයක් ක්‍රියාත්මක වෙනවා කියන එක. එතකොට මේ 1910 1920 1924 කියන යෝජනාවලින් අපි බලමු අපට නිදහස ගන්නට වඩා වැදගත් වුණු යෝජනා මොනවද කියලා. 1910 පොඩි ඡන්ද බලයක් අපට ලබා දුන්නා. ඊළඟට 1920 දී අපට ලබා දුන්න පළාත්බද්ධ නියෝජන පළාත් වලට අනුව ඡන්දේ තෝරගෙන. ඊළඟ අවස්ථාවේදී අපිට නිල සභාව අඩු කළා නිල නොර සභාව ඊට වඩා විශාල ප්‍රමාණයක වැඩි කළා. ආණ්ඩුකාරයාගේ බලතල අඩු කළා. විධායක සභාවේ ක්‍රියාකාරීත්වය ඒ සභාවේ අයට පැවැත්වෙන විදිහේ ආණ්ඩු ක්‍රමයක් මේ පසුව 1924 දී හඳුන්වා දුන්නා. මෙන්න මේ කරුණු ඩිංග අපට ගන්න හිතන්න ඊට පස්සේ මේ තුල අපට නැති වුණු දේවල් තිබුණා. ඒවා ලබා ගන්න ගෙනාපු උද්ඝෝෂණ තමයි ඊට පස්සේ ක්‍රියාත්මක වුණේ ඩර්නමෝර් ප්‍රතිසංස්කරණ නමින්. හරි. 1931 දී ඩර්නමෝර්
කොමිසම විසින් යෝජනා කරපු ආණ්ඩු ක්‍රම ප්‍රසංස්කරණ යෝජනා ටික තමයි මේ බොහොම කෙටියෙන් මේ සඳහන් කරේ. මේ යෝජනාවලියට අපි දන්නවා මූලික වුණේ අර පසු කාලයේ දිගට ගෙනාවු උද්ඝෝෂණ, ඒ ව්‍යාපාර, ආණ්ඩු ප්‍රසංස්කරණ වල තිබුණු දුර්වලතා, ඒ සියලු දේම තමයි මේවට ඇත්තටම බලපෑවේ. ඒ අනුව ඩොනමෝල් කොමිසම 1927 දී ලංකාවට ආවා. ලංකාවට ඇවිදින් ඔවුන් රට පුරා සමීක්ෂණයක් කරා. ඒ සමීක්ෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඔවුන් 1931 වන විට යෝජනාවලියක් ඉදිරිපත් කරුවා. අපි ඩොනමෝල් ආණ්ඩු ක්‍රමයේ වශයෙන් හඳුන්වන්නේ මෙන්න යෝජනාවලිය ක්‍රියාත්මක වුණාට පසු තත්ත්වය. එතකොට මේ යටතේ අපි දැන් එයාගේ ප්‍රධාන යෝජනා කීපය අපි බලමු. අපි දන්නවා මෙතෙක් කල තිබුණේ ව්‍යවස්ථාදායක සභාව, විධායක සභාව කියලා සභා දෙකක්. ඒ දෙක වෙනුවට රාජ්‍ය මන්ත්‍රණ සභාව කියලා සභාවක් ඇති කෙරුවා. රාජ්‍ය මන්ත්‍රණ සභාව, ඒ කියන්නේ ව්‍යවස්ථාදායක විධායක සභාව වෙනුවට ඇති කරපු ආයතන. මෙන්න මේ වගේ ආයතන ඕනි කියලා යෝජනා කරනවා. ඊළඟට ඔය යෝජනා කෙරුවා 4%කටයි සරලව ඡන්ද බලය තිබුණේ. ඒක හොඳ නෑ. සරලව ඡන්ද බලය දෙන්න ඕනේ. වයස 21කින් වැඩි ස්ත්‍රී පුරුෂ ભેදයෙන් තොර සියලු දෙනාටම කියන එක ඔහු යෝජනා කළා. ඒ අනුව සියලු දෙනාටම ඡන්ද බලය තමන් කැමති නියෝජිතයෙක් තෝරා ගැනීම බලය ඩොනමෝල් යෝජනා කළා. ඊළඟට ඔහු යෝජනා කළේ ආණ්ඩුකාරවරයාගේ බලය අනිවාර්යයෙන්ම අඩු කළ යුතුයි කියන එක. ඉතින් මේ සියලුම කටයුතු බලනකොට ආණ්ඩුකාරවරයාගේ මේ අනික් සියලුම කටයුතු සකස් වෙන්නේ ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කිරීමට. ඒක ඔහුගේ ප්‍රධාන යෝජනාවක්. ඒ යටතේ තමයි මේව ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට ඔහු යෝජනා කරුවා පළාත්බද්ධ නියෝජිත ක්‍රමය. දැන් මේ ඉස්සලා තිබුණේ සීමා සහිත පළාත්බද්ධ නියෝජනයක්. පළාත්වල නියෝජිත තෝරා ගැනීම මේ අර සභාවන්ට බොහොම සීමිතව තිබුණේ. ඩොනමෝල් යෝජනා කරා මේක පුළුල් ලංකාව පුරා පැතිරී ගිය ක්‍රමයකට මේක සකස් විය යුතුයි කියලා. ඒක යෝජනාව. ඊළඟට ඔහු යෝජනා කළා රාජ්‍ය මන්ත්‍රණ සභාව විධායක කාර්ය සභා අනුව පාලනය කරනවා. විධායක කාර්ය සභා ක්‍රමය කියලා එකක් ඔහු යෝජනා කළා. මේ රාජ්‍ය මන්ත්‍රණ සභාව කාර්ක සභා 7කට බෙදලා ඒ කාර්ක සභා 7න් ඔහු යෝජනා කළා අනිවාර්යයෙන්ම දේශීය වශයෙන් සංවර්ධනයට අදාළ කටයුතු සිද්ධ වෙයි කියන එක. ඊළඟට මෙතෙක් කල හැම යෝජනාවලියක තිබුණා ජනවාර්ගික නියෝජනයක්. ඒ කියන්නේ වර්ග අනුව සිංහල, දෙමළ, මුස්ලිම් වර්ග අනුව නියෝජනයක් තිබුණේ. ඒක පසු කාලයේදී තාම භයානක ජනවාර්ගික අර්බුදයකට හේතු වෙන නිසා ඔහු යෝජනා කරා මෙන්න මේ ජනවාර්ගික නියෝජනය පැත්තකට දාලා පළාත්බද්ධ නියෝජනය ඇති කරන්න. මෙන්න මේ යෝජනා ටික තමයි මූලික වශයෙන්ම ඔහුගේ ප්‍රධාන යෝජනා. තේරුණානේ? මෙන්න මේ ටික. දැන් අපි දන්නවා ඩොනමෝල් ආණ්ඩුක්‍රම ප්‍රසංස්කරණ යෝජනා යටතේ අපිට ඉදිරිපත් කරපු මූලික ලක්ෂණ ටික. ඒ ලක්ෂණ වලින් මූලිකම ලක්ෂණය, වැදගත්ම ලක්ෂණය විදිහට අපි හඳුන්වන්නේ රාජ්‍ය මන්ත්‍රණ සභාව කියන එක. ඉස්සෙල්ලා තිබුණේ අපි ඒක ඉස්සෙල්ලා හඳුන්වන්නේ ව්‍යවස්ථාදායක හා විධායක සභාව කියලා. එතකොට මේ ව්‍යවස්ථාදායක විධායක සභා දෙකම අයින් කළා එක සභාවක් පත් කර රාජ්‍ය මන්ත්‍රණ සභාව කියලා. මෙන්න මේ ආයතනයේ තමයි පසු කාලයකදී පාර්ලිමේන්තුව වශයෙන් අපට නිදහස් පාලන ක්‍රමයකට තුඩු දුන්න ආයතනය. එතකොට රාජ්‍ය මන්ත්‍රණ සභාව ඩොනමෝල් යෝජනා කරපු විදිහට ඒකේ සංයුතිය මෙන්න මෙහෙමයි. කොහොමද? මන්ත්‍රීවරු ඔක්කොම 61 දෙනෙක්ගෙන් සමන්විතයි. දැන් අපි දන්නවා අර විධායක කාර්ය සභාවල තිබුණු සංඛ්‍යාවත් එක්ක බලනකොට මේක වැඩි වීමක් 61 දෙනෙක්ගේ සම්මතයි. ඒකේනොත් පළාත්බඩ ඡන්ද කොට්ටාස තුලින් ඒ කියන්නේ ලංකාව පළාත් වලට බෙදලා ඒ පළාත් වල ඡන්ද කොට්ටාස වලින් ඡන්දේ මහජන ඡන්දයෙන් මන්ත්‍රීවරු 50ක් තෝරාගන්නවා. 50. ඊළඟට නිල බලයෙන්ම පත් කරනවා රාජ්‍ය නිලධාරීන් 3 දෙනෙක්. රාජ්‍ය ලේකම්, මුදල් ලේකම්, නීති ලේකම්. එතකොට 50යි 3යි 53යි. ඊළඟට ආණ්ඩුකාරයා නම් කරනවා 8 දෙනෙක්. 53 8යි 61. එහෙමයි මේකේ සංයුතිය සිද්ධ වෙන්නේ. ආණ්ඩුකාරයා නම් කරනවා 8 දෙනෙක්. නිල බලයෙන් රාජ්‍ය නිලධාරීන් 3 දෙනෙක්. ශ්‍රී ලාංකික ප්‍රදේශ වලින් තෝරා ගන්න මන්ත්‍රීවරුන් 50. මේ විදිහටයි
ඔන්න රාජ්‍ය මන්ත්‍රී සභාව සංයුක්ත වෙලා සමන්විත වෙලා තිබුණේ. ඒතකොට මේතෙන්දී අපි දන්නවා පළාත් බල ඡන්ද කොට්ටාස වලින් තෝරාගත්ත 50යි ආණ්ඩුකාරයා නම් කරපු 8යි එකතු කළා මෙන්න මේ 58 දෙනාගෙන් හදනවා කාරක සභා 7ක්. මේ කාරක සභා 7 කියන එක අපි මේ නම් දිහා බලනකොට අපට පේනවා මේ කාරක සභා දැන් වර්තමානයේ අපි හඳුන්වන අමාත්‍යාංශ කියන වර්ගයයි. එතකොට ස්වදේශ කටයුතු කාරක සභාව, කෘෂිකර්ම පායිනම් කාරක සභාව, පළාත් පාලන කාරක සභාව, සෞඛ්‍ය කාරක සභාව, අධ්‍යාපන, ගමනාගමන හා පොදු කටයුතු, කාමකරු, කර්මාන්ත හා වෙළඳාම්. මේ විදිහටයි මේ කාරක සභා 7. මේ කාරක සභා 7 මේ දෙකම මේ සියලු දෙනාගෙම කාරක සභාවල සාමාන්‍යයෙන් එකකට 7 දෙනෙක් 8 දෙනෙක් විතර മന്ത്രിවරු වැටෙන විදිහටයි මේ කාරක සභාව සමන්විත වුණේ. ඒ අය අතරින් එක්කෙනෙක් තෝරාගන්නවා. ඔහු තමයි ඒ කාරක සභාවේ සභාපති. වර්තමාන විදිහට කියනවා නම් කාරක සභා ඇමති. මේ කාරක සභාව කැබිනට් මණ්ඩලය වගේ පේනවා නම් ඒකේ කාරක සභාවේ සභාපති තමයි ඇමති. එතකොට ඔහුයි ඒ 7 දෙනයි ඔහුගේ කාරක සභාවට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න. එතකොට මේ විදිහට 7කට බෙදෙනවා. අපිට පේනවා ස්වදේශී කටයුතු, කර්මාන්ත, පළාත් පාලන, සෞඛ්‍ය, අධ්‍යාපන, ගමනාගමන, පොදු කටයුතු, කම්කරු, කර්මාන්ත වෙනවා. මේ ටිකයි මෙන්න මෙතෙන්ටයි යනකොට අපිට පේනවා රාජ්‍ය ලේකම්, මුදල් ලේකම්, නීති ලේකම්, පරිපාලනයයි, මුදල් කටයුතුයි, නීති කටයුතුයි මේ ප්‍රධානතම අංග තුන කාලවල තිබුණේ නිල බලන්න. ඒක තිබුණේ ඉංග්‍රීසියෙන් සතු අපිට පේනවා. එතකොට මේ කාර්ය සභා ටික ක්‍රියාත්මක වීමේදී මෙන්න මේ රාජ්‍ය නිලධාරීන් දෙදෙනා ආණ්ඩුකාරයත් සමග ඇති වුණු යම් ගැටුම් නිසා මේ ක්‍රමයේ අපට පෙවුණා යම් කිසි ආකාරයක දුර්වලතාවයක්. එතකොට දැන් මේ නමුත් අපිට මේ ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයේ වැදගත්ම ලක්ෂණය තමයි නිදහසට අපි යොමු කරපු ආණ්ඩු ක්‍රමය. අපි මුල් ගල තමයි නිදහසට ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය. ඒ නිසා අපි මතක තබා ගත යුතු මෙතෙක් කල් අපි කියගෙන ආපු ආණ්ඩු ක්‍රමය එකින් එක ඒවයි තියෙනවා ඇත්තටම අපිට ගත යුතු වැදගත් ලක්ෂණ තියෙනවා. ඒ ලක්ෂණත් එක්ක ටිකෙන් ටික ඒවත් හිතාගෙන මෙතෙන්ට එනකොට අපිට පේනවා ඩොනමෝර් කියන්නේ ඒ කාලේ තිබුණු ඉංග්‍රීසි මුල් යුගයේ තිබුණු ආණ්ඩු ක්‍රමයට වඩා ඇත්තටම හොඳ ලක්ෂණ පෙන්නපු ආණ්ඩු ක්‍රමයක්. ඩොනමෝර් ගැන අපි තවදුරටත් පොඩ්ඩක් කරුණු සලකලා බැලුවොත් අපිට මේක විශේෂතා කීපයක් පේනවා. මේ විශේෂතාවල අපිට ඇත්තටම අනුපිළිවෙලක් හදන්න බැරුණත් මේකේ හරි වැදගත් වෙනවා අපිට මේ විශේෂතා ඉදිරියේදී. අපි දැන් වර්තමානයේ අපි පත් වෙලා තියෙන නිදහස් වෛරී ජනරජයක තත්ත්වයට පත් වෙලා තියෙන අවස්ථාව වෙන්න මෙන්න මේ ඩොනමෝර් ප්‍රතිසංස්කරණවල යම්කිසි බලපෑමක් තිබුණා කියන එකයි මට මෙතෙන්දී අනිවාර්ය කරන්න වෙන්නේ. අපිට මේ විශේෂතාව මොනවද කියලා. දැන් මම මෙතෙන්දී පළමුවෙන්ම හඳුන්වනවා මේ ඩොනමෝර් දුන්න සරලම ඡන්ද බලය කියන එක. අපි දන්නවා වයස 21කින් වැඩි සියලු දෙනාටම දුන්න මේ ඡන්ද බලය අපේ ජනතාව පාලනයට හවුල් වෙන්න හේතු වුණා. මෙතෙක්කල් අපි දන්නවා 4%කට විතරයි ඡන්ද බලය තිබුණේ. ඒතකොට ජනතාව පැත්තක ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ නියෝජනයක් වෙන්නේ නැහැ මෙතන. බොහොම සුළු සංඛ්‍යාවක් නියෝජනය වෙන්නේ. නමුත් ජනතාව ඔක්කොටම ඡන්ද බලය තියෙනකොට ඒගොල්ලන්ට හැඟීමක් එනවා අපි තමයි දැන් දේශපාලනට අපි සම්බන්ධ වෙන්නේ. අපි තමයි පාලකයෝ තෝරන්නේ. අපි දේශපාලනට මීට වඩා වැදගත් ලෙස සම්බන්ධ වෙන්න ඕනේ කියන එක ඒගොල්ලන්ට දැනෙන්නේ. ඒ නිසා පළවෙනිම යෝජනාව විදිහට සරලදන් ඡන්ද බලය ජනතාව පාලනයට හවුල් වීමක් විදිහටයි මම දකින පළවෙනි විශේෂතාව. ඊළඟට ජනතාව පාලනයට හවුල් වීම නිසා දේශපාලන සම්බන්ධතාව ජනතාව උනන්දු වෙනවා. මේකෙම දෙවෙනි කොටස වගේ. මොකද පාලනයට සහභාගී වෙනකොට ජනතාව උනන්දු ඉස්සෙල්ලා අර මං කිව්ව විදිහට දේශපාලනේ ජනතාව ඈත් වෙනවා. මොකද ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් ඉෂ්ට කරගන්න බෑ. අවශ්‍ය දේවල් කියාගන්න විදියක් නෑ. නමුත් දැන් මේතෙන්දි තමන්ගේ නියෝජිතයෝ තමන්ගේ ආසන්න සම්බන්ධතා තියෙන අය දේශපාලනට යන නිසා ඡන්ද බලය අපි තෝරාගන්න නිසා ජනතාවට
දේශපාලනයට සම්බන්ධ වීමට උනන්දුව වැඩි වෙනවා. ඒක ඊටාම හොඳ ගතියක්. මොකද ප්‍රජාතන්ත්‍රවාදී රටක. ඊළඟට අපි දන්නේ 1947 අපි නිදහස ලබා ගත්තා. සෝල්බරි කොමිසම යටතේ. එතකොට මේ නිදහස ලබා ගන්න අපට පදනම වැටුණා මේ සෝල් ඩොනමෝර් ප්‍රතිසංස්කරණ. අන්න ඒක වැදගත් වෙනවා. නිදහසට මූලික පදනමක් වැටෙන මෙන්න මේ ප්‍රතිසංස්කරණ වල ඉඩපැදිලිව තුලින්. ඊළඟට මෙතන තියෙන ජාතික වාර්ගික එහෙම නැත්නම් පන්ති කිසියම් ભેදයකින් තොරව ඡන්ද බලය ඡන්ද ප්‍රදේශ මට්ටමින් නියෝජිතයන් තෝරා ගන්න ඉඩ සැලසෙනවා. වර්ගයක් නැහැ, ජාතියක් නැහැ, පන්තියක් නැහැ, මුකුත් නැහැ. හැවොටම ඡන්ද බල ප්‍රදේශ මට්ටමින් නැත්නම් ඡන්ද කොට්ටාස මට්ටමින් නියෝජිතයෝ තෝරගන්න පුළුවන් වෙනවා. ඒක හොඳ ලක්ෂණ, ඒක විශේෂතාවක්. ඊළඟට විධායකය, ඒ කියන්නේ ඉස්සෙල්ලා විධායකය වෙන කරලා තිබුණා විධායක සභාවක්. දැන් විධායක තෝරා ගැනීමේදී ව්‍යවස්ථාදායක කියන්නේ ජනතාවගේ ඡන්දයෙන් ඉදිරිපත් වෙන ව්‍යවස්ථාදායක මණ්ඩලය විසින් මේ රජවංශ සභාවනේ ව්‍යවස්ථාදායක මණ්ඩලය විසින් විධායක විධානය කිරීමේ කටයුතු තෝරා ගැනීම සිද්ධ වීම විශේෂ ලක්ෂණයක්. ඒ කියන්නේ ජනතාවමයි විධායක ව්‍යවස්ථාදායක දෙකම තෝරාගන්නේ කියන එක තමයි වක්‍රව අපට පේන්නේ. ඊළඟට තවත් විශේෂතාවක් තියෙනවා. ශ්‍රී ලංකාවේ නිදහස ලබා ගැනීමට පදනම් වූ බලතල සැලකිය යුතු ප්‍රමාණයක් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තියෙනවා. ඩොනමෝර් ප්‍රතිසංස්කරණ තුළ තියෙනවා. අපි නිදහස ලබා ගැනීමට පදනම් වූ බලතල විශාල ප්‍රමාණයක්. තේරුණානේ? මෙන්න මේ විදිහට තව දින අපිට තවත් හාර බලනවා. තවත් අපිට මේකේ විශේෂතාව දකින්න පුළුවන්. නමුත් අපි මතක තියාගන්න අපි මේ විභාගයට උත්තර ලියනකොට මේ දරුවෝ ප්‍රධානම කරුණු ටික තමයි වැඩිපුර තෝරගන්න උත්සාහ ගන්න ඕනේ. දැන් මම මේක අවසන් කළා මම ඒ ගැන පැහැදිලි කිරීමක් කරනම් දරුවන්ට දැන් මෙතන දැන් ඊළඟට මම උත්සාහ ගන්න කියන්නේ මේ විශේෂලා මෙන්න මේවයි මෙන්න මේවා තමයි දුර්වල. මොකද මේක විශේෂ නම් මේක හොඳ නම් මේක තියෙන්න බෑ පහු කාලේ නෑ. ඊට පස්සේ සෝල්බරි කියලා කොමිසමක් පත් වෙලා අපිට වෙනත් ආණ්ඩුක්‍රමයක් ලැබුණා. ඒ ආණ්ඩුක්‍රමයට පදනම් වුණේ මෙන්න මේකයි කියන එක විතරක් කියන්නේ අපි විශේෂයෙන්ම උනන්දු වෙන්නට ඕනේ. මේ ඩොනමෝර් ප්‍රතිසංස්කරණ යෝජනාවලියේ අවසාන අවස්ථාවට අපි පැමිණලා තියෙන්නේ. මොකද මේ යෝජනාවලියේ මූලික කරුණු ටික අපි කියලා ඉවරයි. නමුත් අපි දැනගන්න ඕනේ අවසානයේදී මේ යෝජනාවලිය පැත්තකට දාලා මේ අලුතෙන් යෝජනාවලියක් ඊට පසු ආවා. ඒකට හේතුද මොනවද කියලා බලන්න කලින් අපිට පේනවා මේකෙත් යම් කිසි දුර්වලතා රාශියක් තිබුණා කියලා. අපි දන්නා හොඳ ලක්ෂණ තියෙනවා. මොකද මේක හැරවුණු ලක්ෂයක් මේ ඩොනමෝර් ප්‍රතිසංස්කරණ යෝජනාවලිය. නමුත් ක්‍රියාත්මක වීමේදී දුර්වලතා සෑහෙන මට්ටමේ දකින්න ලැබුණා කියන එකයි අපිට අවධාරණය කරන්න ඕනේ. ඒකේ පළවෙනි එක තමයි අමාත්‍ය මණ්ඩල නැත්නම් කාර්ය සභාව තුළ සාමූහික වගකීමක් නොමැතිවීම. ඒක තේරුම් ගන්න අපි දැන් වර්තමානයේ පාර්ලිමේන්තුව තුළට යන්න ඕනේ. වර්තමානයේ පාර්ලිමේන්තුව තුළ අපි දන්නවා කැබිනට් මණ්ඩලය කියලා තියෙනවා අමාත්‍ය මණ්ඩලය. ඒ අමාත්‍ය මණ්ඩලය සියලු දෙනාම ඒකාකාරව එකම වගකීමක් ඇතුව තමයි රට වෙනුවෙන් කටයුතු කරන්නේ. එක මතයක ඉන්නේ සාමූහික වගකීමක් තියෙනවා. මොන හරි පනතක් ඉදිරිපත් වුණා නම් රටට ඒ මුළු පනතම ඒ අදාළ ඇමතිවරයා විතරක් නෙමෙයි මුළු ඇමති මණ්ඩලයම ඉදිරිපත් කරපු දෙයක් විදිහටයි අපි සැලකන්නේ. ඒක සාමූහික වගකීම. හොඳ හෝ නරක දෙකම ඒ අමාත්‍ය මණ්ඩලය බාර ගන්න ඕනේ. ඒ කාලේ එහෙම කිසිම මේකක් සාමූහික වගකීමක් තිබුණේ නැහැ. මොන හරි පනතක් ගෙනවොත් ඒ පනත ගෙනාවු කාර්ය සභාපති නැත්නම් අමාත්‍යවරයා තමයි ඒකට වග කියන්න ඕනේ. අනික් අයට ඒකට කිසිම බැඳීමක් තිබුණේ නැහැ. ඒක උචිතද අනුචිතද කියන ඒවත් ඒගොල්ලන්ට බලන්න අවශ්‍යමක් තිබුණේ නැහැ. ඔහුත් කටයුතු කරේ තමාගේ අමාත්‍යාංශ ගැන නැත්නම් තමාගේ කාර්ය සභාව ගැන පමණයි. ඒක තමයි මේ ඩොනමෝර් ප්‍රතිසංස්කරණ යෝජනාවලියේ තියෙන පළවෙනිම දුර්වලතාවයක් විදිහට අපි හඳුන්වන්නේ. අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීමක් නැතිකම. ඒකම එන එක තමයි අමාත්‍ය මණ්ඩලය තුළ සම්බන්ධීකරණ කරන නායකත්වයක් නැහැ. දැන් අපි දන්න වර්තමානයේ ඇමති මණ්ඩලය තුළ ඉන්නවා අගමැති කියලා. ඒක සම්බන්ධීකරණ නායකත්වයක් තියෙනවා. ඒ කාලේ එහෙම තිබුණේ නැහැ. ඒ කාලේ තිබුණේ අමාත්‍යවරු විතරයි තමන්ගේ අතනෝදියෝ කටයුතු කරේ තමන්ගේ
අමාත්‍යාංශය තුල නැත්නම් කාර්ය සභාව තුල. අන්නේ ඒ විදිහට සම්බන්ධීකරණයක් නොතිබුණු නිසා තමයි අපිට පේනවා වර්තමානයේ අපි පසු කාලයේදී උදාහරණත් එක්ක මේවා සාකච්ඡා කරලා ප්‍රශ්න එක්ක සාකච්ඡා කරනකොට මේ ගැන අපි වැඩිපුර විස්තර පෙන්වන්න කරනවා. අමාත්‍ය මණ්ඩලය තුල නායකත්වයක් නැහැ. නායකත්වයක් නැති නිසා මොකද අමාත්‍ය මණ්ඩල හරියාකාර ක්‍රියාත්මක වුණේ නැහැ. ඊළඟට අපි කිව්වා මේ ධර්ම ප්‍රසංස්කරණ යෝජනාවල යටතේ රාජ්‍ය නිලධාරීන් 3 දෙනෙක් හිටියා. කවුද 3 දෙනා? රාජ්‍ය ලේකම්, මුදල් ලේකම්, නීති ලේකම්. අපිට පේන්නේ නැද්ද රටේ ප්‍රධානම අංග 3 ඒ 3 දෙනා යටතේ තිබුණා. ප්‍රධානම අවශ්‍යතා 3 තියෙන්නේ ඒ 3 දෙනා යටතේ. ප්‍රධාන අමාත්‍යාංශ 3 තියෙන්නේ ඒ 3 දෙනා යටතේ. මේ 3 දෙනා තමයි මේ සියලු අමාත්‍ය මණ්ඩලයට අවශ්‍ය කරන මුදල් හදල් සම්පාදනය කරන්නේ. එතකොට රාජ්‍ය නිලධාරීන් 3 දෙනා හැම වෙලාවෙම කටයුතු කරේ තමන්ට ඕනි විදිහට මිසක අමාත්‍ය මණ්ඩලයට ඕනි විදිහට නෙවෙයි. ඒක අපි දන්නා රාජ්‍ය නිලධාරී ගන්නේ කවුද? ඉංග්‍රීසි ආණ්ඩුවේ නියෝජිතතුනේ. ඒ හින්දා ඕම් බලන්නේ පුළුවන් තරම් දේශීය සංවර්ධනයට වඩා තමන්ගේ සංවර්ධනය. ඒ නිසා රාජ්‍ය නිලධාරී දෙන හැම වෙලාවෙම මොන පනතක් ගෙනවත් ඒක අනුමත කරගන්න ගියාම ඇති වෙන බාධක මොනවද කියන එක මේ රාජ්‍ය නිලධාරීගේ ක්‍රියාකලාපයෙන් අපට මනාව පසු කාලයේදී පැහැදිලි වෙනවා. ඊළඟට දැන් මේකේ තියෙනවා ධර්මෝල් ප්‍රසංස්කරණ යෝජනාවලිය ආරම්භ කළේ ආණ්ඩුකාරයාගේ බලතල සීමා කිරීමටයි. බැලු බලනකොට පේනවා ඇත්තටම සීමා නමුත් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වීමේදී ආණ්ඩුකාරයාට අසීමිත බලතල තියෙන බව පේනවා. ඔහු බොහෝ පනත් සම්බන්ධව බොහෝ දේශීය අමාත්‍යාංශ සම්බන්ධව කටයුතු කරනකොට ඔහුට තිබුණු අසීමිත බලතල ක්‍රියාත්මක කරලා තිබුණා. එතකොට අනිවාර්යයෙන්ම පාලනයේදී මොකද වෙන්නේ? දේශීය අපේ മന്ത്രിවරුන්ට, ඇමතිවරුන්ට, කාර්ය සභා සභාපතිවරුන්ට ආණ්ඩුකාරයාගේ බලතල නිසා එහාට යන්න බැහැ. සීමාවකදී නතර වෙනවා. ඊළඟ කාර්යයේ විතර මන්ද මේ දුර්වලතා වල ඊළඟ කාර්යයේදී රාජ්‍ය මන්ත්‍රී සභාවේ කටයුතු තුළ රාජ්‍ය ඉල්ලාරෙන් තිදෙන අනෙක් ඇමතිවරු අභිභවා යාම. අරකම තමයි තවතන ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ඕපෙනී සිටින ඉංග්‍රීසි ආණ්ඩුවෙන් රාජ්‍ය ඉල්ලාරෙන් තුළ මෙතන ඒගොල්ලන්ගේ ක්‍රියාකලාපය බොහොම වැඩි මේ ලංකාණ්ඩුවට ඒ කියන්නේ අපේ ලාංකිකයින්ට ගැලපෙන්නේ නැති විදිහට ඊළඟට ඒ විතරක් නෙවෙයි ඔවුන් කටයුතු කළේ ඇමතිවරුන් අභිභවා ඇමතිවරයෙකුට වැඩි ඉහළින් අපි ඉන්නවා කියන එක පෙන්වන්න කළා. අපි ඉන්නේ ඉංග්‍රීසි ආණ්ඩුවෙන් කියන එකයි ඔහු පෙන්වන්න කළා තිබුණේ. එතකොට ඒකෙන් පේනවා රාජ්‍ය මන්ත්‍රී සභාවේ කටයුතු යම් විශාකාරයක අවුල් වේව් සහගත වෙනවා. ඊළඟට අවසාන වශයෙන් අපි තව කාරණා ගන්නවා සංවර්ධන කාර්යවලදී පොදු කාර්යයන් පිළිබඳ කටයුතු කරනකොට නිශ්චිතව තියලා තිබුණේ රාමුවක් තිබුණේ හදලා සැලැස්මක් තිබුණේ මෙන්න මේ ඉලක්කේ කරා අපි යනවා මේවා කරනවා කියලා. ඒ නිසා එහෙම ඉලක්කයක් නොතිබුණ රටේ සංවර්ධනය ක්‍රමානුකූලව සිද්ධ වුණේ නැහැ. ඒක තමයි තවදුරටත් මේ දකින දුරතාවක් විදිහට මම සඳහන් කරන්නේ. ඒකෝට මතක තියාගන්න මෙන්න මේ එකක්වත් මේ තියෙන දුරලා මේ අපි වෙන් කරාට මේකක්වත් එකින් වෙනස් නැහැ. එකම එකක් සම්බන්ධව තමයි මේ ටික ඔක්කොම යන්නේ. මූලික සැකැස්මට අනුව තමයි මේ හැම මේ දුරතාවයක්ම ඇතිලා තියෙන්නේ. ඒ නිසා තමයි පසු කාලයේදී අපේ ලාංකිකයෝ තවදුරටත් විශේෂයෙන්ම මෙන්න අමාත්‍ය මණ්ඩලයේ අය උනන්දු වුණා. ඊළඟට බාහිරව හිටපු විවිධ ව්‍යාපාරවල අය උනන්දු වුණා. මෙන්න මේ තත්ත්වය යටතේ අපිට ඉන්නවට වඩා අපට නිදහස අවශ්‍යයි. බොහෝ රටවලට යටත් විජිත තත්ත්වයෙන් මිදෙන්න අවශ්‍යයි කියන එක මේ කාලේ ලෝකේ පුරා උද්ඝෝෂණය වගේ රැල්ලක් ගියා. ඒ රැල්ල අපිටත් බලපෑවා. අපි දන්න එකට පසුබිම් ගොඩක් තියෙනවා. අපි ඒ කරුණු වෙනම සාකච්ඡා කරනවා. ලංකාවේ ජාතික ව්‍යාපාර, මධ්‍ය ව්‍යාපාර, බෞද්ධ ප්‍රබෝධය, අනික් ආගමික ප්‍රබෝධ ඒවා අපි වෙනම කතා කරලා තමයි අපි ඊළඟට ශ්‍රී ලංකාවේ නිදහසට යන්නේ. එතකොට මෙන්න මේ මෙතනින්ම අපි දැන් මූලික වශයෙන්ම අපට ඉංග්‍රීසියෙන් දුන්න ප්‍රධාන ආණ්ඩු ක්‍රම ප්‍රසංස්කරණ යෝජනාවලිය අපි මෙතනින් తాවකාලිකව නතර වෙනවා. මොකද අපි දන්නවා මේකත් අපි එක්තරා සම්නිස්ථානයක අපි නතර වෙනවා. මින් පස්සේ අපි දකින්නේ 1947 සෝල්බර් ව්‍යවස්ථාව යටතේ අපි නිදහස ගන්නවා. ඊට පස්සේ ඒ නිදහස අරගෙන කාලයක් ගිහිල්ලා අපි පාර්ලිමේන්තුව ආණ්ඩු ක්‍රමයක් පිහිටුවාගෙන නැවතත් 1972 දී
ශ්‍රී ලංකාව මහරජිනගෙනුත් වෙන් වෙලා වෙනම ස්වෛරී තනි රාජ්‍ය බවට පත් වෙන ඇත්ත දෙකේ ව්‍යවස්ථාවක් හැදුවා. නමුත් ඒ ව්‍යවස්ථාව අවුරුදු 6කට ආසන්න කෙටි කාලයක් ඇති වුණ එයා 1978 නැවතත් ව්‍යවස්ථාවක් හදවා ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රික ජනරජය කියන නමින් වෙනම ස්වෛරී නිදහස් ව්‍යවස්ථාවක් හදලා අදටත් අපි ජීවත් වෙන්නේ අන්නේ ව්‍යවස්ථාව තුල. ඒ ටික අපි එනවා සෝල්බර් ව්‍යවස්ථාව ඉඳලා ඒ ටික අපි එනවා තවදුරටත් වෙනත් දවසක. දැනට මේ කරපු කතන්දරයේ මේ ප්‍රසංස්කරණ යෝජනාවලියේ අවසානයේ තමයි මේ දකින්නේ. මේන් පස්සේ අපි නැවතත් යනවා මේ අතර කාලයට යනවා උද්ඝෝෂණ සටන් ව්‍යාපාර දේශපාලන සංවිධාන බෞද්ධ සංවිධාන වෙනත් සංවිධාන ඒ ටික ගැන අපි කියලා ඊළඟට එනවා. මේ සියලු දේම කැටි කරලා තමයි අන්තිමට වෙන්නේ අපිට ඩොනමෝර් ගෙන් පස්සේ සෝල්බරි කොමිසමට යන්න. සෝල්බරි කොමිසම එන්නේ විශාල පසුබිමක ලෝකයේ පැත්තෙන් ඇති වෙන විවිධ දේශපාලන හැලහැප්පිලි ආසන්න රටවල නිදහස් සටන් ව්‍යාපාර රට තුළ ඇති වෙන මධ්‍යම පන්තිය හා වෙනත් ධනවති පන්තිය විසින් කරගෙන යන උද්ඝෝෂණ යුරෝපීය කරපු උද්ඝෝෂණ ඊළඟට මේ ඩොනමෝර් වගේ ආණ්ඩුක ව්‍යවස්ථාවට ජනතාව පාලනයට සහභාගී කරගැනීමේදී ජනතාව තුළ ඇති වුණු හැඟීම් උද්ඝෝෂණ උනන්දු මේ ටික ඔක්කොම කැටි කරලා තමයි අපි සෝල්බර් ව්‍යවස්ථාවෙන් පස්සේ එන්නේ ජනරජ ව්‍යවස්ථාවන් වලට. එතෙක් මේ කරපු පාඩම් වල ගැටලුවක් තියෙනවා නම් නැවත මුලට යන්න. 1796 ඉඳලා ඉඳාපෝ අමාරු නෑ. 96 98 1802 1815 ඊළඟ 1833 ඊළඟට 1910 1920 1924 ඊළඟට 1931 අවසානයේදී 1947 ඔය අවස්ථාවට යන මේ අවුරුදු මතක තියාගන්න හිතට ගන්නම ඕනෙමයි මේ ටික. ගන්නේ නැතුව අපිට කොයි ආකාරයෙන්වත් බෑ මේක අනුපිළිවෙලක් හදාගන්න. අපහසු නෑ, කිසිම දෙයක් අපහසු නෑ. පොඩි වෙනසක් තියෙන්නේ පුංචි දෙයක් නේ. ඊට පස්සේ පොඩි සටහනක් ගහගත්තොත් හොඳයි. පුළුවන් මම ඊළඟ පාඩමට කලින් ඒ සටහන ගහලා දෙන්නම්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නම ලැබිච්ච වර්ෂය නිලලත් මන්ත්‍රී පත්කල මන්ත්‍රී ඔය විදිහට සටහනක් ගහලා දුන්නොත් බොහොම ලේසියෙන් මම හිතන්නේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කෙටි කරගන්න පුළුවන් මේ දරුවන්ට. සමහරට පොත්පත්වලත් ඒක තියෙනවා. මම නොකියවත් ඒක තමන්ට ඕනේ විදිහට ගහන මම වඩා හොඳම යෝග්‍යම ක්‍රමය තමයි මේ දරුවෝ තමන්ට අවශ්‍ය විදිහට තමන්ට ගැළපෙන විදිහට තමන්ගේ හිතට එන විදිහට තමා විසින්ම නිර්මාණය කරගන්න සටහනක්. අපි මේ කරන්නේ උදව්ව. මේ උදව්ව බලන්න කොතෙක් දුරට ඵල රහිත වෙයිද ඵල සහිත වෙයිද කියලා ඕගොල්ලෝ මනලා බලන්න. හරි. ඊළඟට අපි නැවත සෝල්බර් ව්‍යවස්ථාවෙන් පසු හම්බ වෙමු.